සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපහට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කියා දුන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අද දින පින් සිතුවිලි සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 80 වන උපන්දිනයේ යෙදෙන ඩී.එච්. ලියනගේ මෑණියන්ට ආශිර්වාද කිරීම පිණිස පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් යමුනා වඩුගේ සහ සංජය වඩුගේ යන දෙපළ විසින්. ඉතින් පින්වත්නි අදත් ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම් පදයක් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. පින්වත්නි නුවණැති අය තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්නට හිතන්න ඕන විදිය ගැන ගොඩක් දක්ෂයි. ඉතින් තමන්ගේ ජීවිතයේ තමන් මොනවද කරන්න ඕන මොනවද නොකරන්න ඕන කියන කාරණේ ගැන ඒක නුවණින් කල්පනා කරන්න. ඒ අනුව තමන් කරන්න ඕන දේවල් අප්‍රමාදීව කරන්න නුවණැති කෙනා දන්නවා. හැබැයි නුවණ නැති කෙනාට එහෙම තේරුම් ගන්න ලොකු හැකියාවක් නෑ. ඉතින් ඒ කෙනාට හැමදේම ඇඟිල්ලෙන් එන කියන්න ඕන. මේ දේ කරන්න, මේ දේ කරන්න එපා. ওই දේ කරොත් ඔයාලට ගොඩක් දුක් විඳින්න යනාගතේ. මේ දේ කරොත් ඔයාලට ගොඩක් සැප විඳින්න පුළුවන්. එහෙනම් ඒ දේවල් කරන්න. ওই විදිහට හැමදේම ඇඟිල්ලෙන් එන කියන්න ඕන. හැබැයි නුවණැති කෙනාට තමන්ම තේරුම් අරගෙන තමන්ම කල්පනා කරලා සත්පුරුෂ ඇසුරේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් පින්වත් ඒ නිසා නුවණැති කෙනෙක් වෙන්න පුළුවන් නම් කෙනෙක්ට ඒක හරිම සුන්දරයි. මොකද ඒ කෙනාගේ ජීවිතේ දවසින් දවස මොහොතින් මොහොත දියුණුව කරා තමයි ගමන් කරන්නේ. අපි හැමෝම කැමතිනේ දියුණු වෙන්න. එතකොට කුඩා දරුවෝ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා, පන්ති යනවා, නොයේක් පාඨමාලා හදාරනවා. ඒ විදිහට දිවා රාත්‍රී වෙහෙසෙන ජීවිතේ දියුණු කරගන්න. ඊට පස්සේ රැකියාව කරන අය ඒ විදිහට තමන්ගේ ජීවිතය දියුණු කරගන්න මහන්සි වෙනවා. ඉතින් දියුණුව කැමති වුණාට ගොඩක් දෙනෙක් දියුණුව ලැබෙන්නේ නැහැ. මොකද හේතුව? ඒක නා දියුණුව කැමැත්තෙන් හිටියට ඒ දියුණුවේ පිණිස තමන් විසින් නිරන්තරයෙන් කළ යුතු දේ මොකක්ද කියලා තමන් තේරුම් අරගෙන නැහැ. තමන්ගේ ජීවිතයේ සමහර විට පොඩි දේවල් තමන් ලොකුවට හිතන්නේ ඒ දේවල් තමන්ගේ ජීවිතයට එච්චර උපකාරී වෙයි කියලා. හැබැයි සමහර දේවල් තියෙනවා ඒ තමන් පුරුදු කරන දේ තුලින් තමන්ගේ ජීවිතේ තමන් නොසිතන ඉලක්කයක් කරා. නොසිතන යහපතක් කරා. තමන් හිතන්නේවත් නැති දියුණුවක් කරා තමන් අරගෙන යනවා. සමහර විට ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඒ අය සමහර තමන්ගේ ජීවිත ඉලක්කයක් විදිහට වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න කැමතියි. හැබැයි ඒ තමන්ට දියුණුව කරා යන්න ඔහු පන්ති යනවා, පාඩම් කරනවා, සටහන් ගහ ගන්නවා. ඒ හැමදේම කරනවා. හැබැයි තමන්ගේ ජීවිතයේ සිල්වත් බව ගැන, ගුණවත් බව ගැන ලොකු තැකීමක් කරන්නේ. හිතන්න පින්වත්නි මෙහෙම. ඒ දරුවා හොඳට ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙනවා. එහෙමත් නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවා. ඒ වගේ සමාජයේ ඉහළ තැනකට ඔහු යනවා. හැබැයි ඒ කෙනා ලොකු සැලකිල්ලක් දක්වපු නැති දෙයක් තියෙනවනේ. තමන්ගේ සිල්වත් බව, ගුණවත් බව. ඉතින් ඔහු ඒ වගේ සමාජයේ ඉහළ තැනකට ගිහිල්ලා වුණත් අපි හිතමු තමන්ගේ සීල නිසා ඒ කෙනා සත්තු මරණ කෙනෙක් වුණොත්, ඔහුගේ තින් කවර මිනිසෙක් ඝාතනය වුණොත්, එදාට ඔහු ගැන කතා කරන්නේ ඔහු වෛද්‍යවරයෙක් විදිහට නෙවෙයි. ඔහු මිනිමරුවෙක් විදිහට. මොන හරි දරුණු හොරකමකට ඔහු අහු වුණොත් ඔහු ගැන කතා කරන්නේ වෛද්‍යවරයෙක් විදිහට නෙවෙයි. ඔහු හොරෙක් විදිහට. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ
පුංචි දෙයක් කියලා හිතුවට ඇත්තටම පුංචි නොවන දේවල් තමයි මේ ගුණධර්ම කියන්නේ. ඉතින් පින්වත්නි මේ දේවල් නුවණැති කෙනෙක් විසින් දවස ගානේ ටික ටික නමුත් පුරුදු පුහුණු කරගන්න. ලොකු දෙයක් සමහරට තමන්ට කරගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද පින් රැස් කරනවා කියන එක කුසල් වඩනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි ඒ ගැන උත්සාහය වීරිය තියෙන කෙනාට නුවණ තියෙන කෙනාට දවස ගානේ කරන සුළු දෙයින් නමුත් ඒ ජීවිතේ ටික ටික ගුණය මෝරනවා. ඉතින් ඒ විදිහට තමන්ගේ ජීවිතේ දවසින් දවස දියුණුව කර අරන් ගියපු බ්‍රාහ්මණයෙක් හිටියා බුද්ධ කාලේ. මේ කතාව හරි වැදගත්. අපි සමහර ලොකු දෙයක් තමයි පටන් ගන්න හිතන් ඉන්නේ. ඉතින් ඒ ලොකු දේවල් කරන්න ඉතින සිහිනේ එකපාර සඵල කරගන්න බෑ. ඉතුරු වෙන්නේ දුකක් විතරයි. හැබැයි Tamanට ඒ වෙලාවේ පුළුවන් දේ කරොත් ඒ කරන සතුටක් තියෙනවා. Taman ටික ටික දියුණු වෙලා Taman බලාපොරොත්තු වෙන සාර්ථකත්වය කරා යන්නත් පුළුවන්. ඉතින් පින්වත්නි සවැත් නුවර භාගතුන්ස් වැඩ ඉන්න කාලේ සවැත් නුවරම හිටියා එක්තරා බ්‍රාහ්මණෙක්. හරි අහිංසක කෙනෙක්. හරි ගුණවත් කෙනෙක්. එයා තිරුවන් සරණ ගිහිල්ලා හිටියේ. එයා පුළුවන් විදිහට ජීවිතේට පින් රැස් කරගත්තා. ඒ වගේම භාගතුන් හස්සෙන්ගෙන් ධර්මය ඇහුවා. භාගතුන් හස්සේ වදාළ ධර්මයේ Tamanට තේරෙන විදිහට පුළුවන් විදිහට මහන්සියෙන් කල්පනා කළා. නුවණ මෙහෙवला. ධර්මය අවබෝධ කරගන්න කැමැත්ත හිතේ තිබුණා. ඉතින් පින්වත්නි මේ බ්‍රාහ්මණයා දවසක් ගියා භාගතුන් හස්සේ වැඩ ඉන විහාරේ අසලින් යනකොට දැක්ක උදේවරුේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත වඩින්න ලෑස්ති වෙලා. ඉතින් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත වඩින්න ගමට වඩින්න පාත්‍ර අතට වෙවිලා සිවුරු පොරවනවා. දේවර වහලා සිවුරු පොරවනවා. දැන් මේ බ්‍රාහ්මණයා බලන් ඉන්නවා. පින්වත්නි එදා උදේ ඒ සිවුරු පොරවන භූමියේ තනකොළ ගස්වල අග පින්නි බිඳු තිබුණා. ඉතින් ඒ තනකොළ සහිත වල තිබුණේ පින්නෙන් සිවුරු පොරවනකොට ඒ සිවුරු තෙමුණා. ඉතින් මේ බ්‍රාහ්මණයා බලන් හිටියේ අර ස්වාමීන් වහන්සේලාගේ සිවුරු කොනවල ඔක්කොම තෙමිලා. සිවුරු පොරවන වෙලාවේ අර තනකොළ ගස්වල තිබුණු වතුර බින්දුව වලින් සිවුරු ටික තෙමිලා. සමහර විට කෙනෙක් මේක දැක්ක හිතුම් අපි සාමාන්‍ය කෙනෙක් මේක දැක්ක කියලා හිතමු. මොකද හිතන්නේ? එයා කල්පනා කරේ මොකටද ඔතන ගිහින් සිවුරු පෙරෙව්වේ? සිවුර තෙමා ගත්ත අපරාධي. හැබැයි පින්වත්නි මේ බ්‍රාහ්මණයා කල්පනා කළේ එහෙම නෙවෙයි. මේ බ්‍රාහ්මණයා ඒ තුලින් තමන්ගේ ජීවිතේට පිනක් උපද්දව ගන්න විදියක් ගැන කල්පනා කළා. බලන්න. මේ බ්‍රාහ්මණයා කල්පනා කරා අනේ ස්වාමීන් වහන්සේලා සිවුරු පොරවන තැන. ස්වාමීන් වහන්සේලා සිවුරු පොරවන තැන තනකොළ වැවිලා. මේ තනකොළ වල තියෙන වතුරෙන් සිවුරු ටික තෙමුණා. ඉතින් මේ බ්‍රාහ්මණයා මොකද කරේ? උදැල්ලක් අරන් ගිහිල්ලා එතන තනකොළ ටික උදුළු ගෑවා. ඊට පස්සේ එයා ගෙදර ආවා. පහුවිදා ගියා. එතනින් යනකොට දැක්ක ස්වාමීන් වහන්සේලා දැන් එතන සිවුරු පොරවනවා. සිවුරු දැන් කලින් තනකොළ වල තිබුණ වතුර ගෑවුනේ. දැන් අර පොළොවේ පස් තියෙන්නේ අලුතෙන් උදුළු ගාව බිමක්. ඒ පොළොවේ තිබිච්ච පස් ගෑවුණා සිවුරු වල. දැන් මේ බ්‍රාහ්මණයට හරියට දුක හිතුණා. අනේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු වල පස් ගෑවුණානේ. ඉතින් පින්වත්නි දැන් මේ බ්‍රාහ්මණයා ඒක බලන් කල්පනා කරලා දැන් මොකද්ද මම දැන් මේකට කරන්නේ? සාමාන්‍ය මිනිස්සු කොච්චර දුරද හිතන්නේ නැහැ. මොන හරි කළා ඉවරයි. ආයේ ඒක තව ටිකක් දියුණු කරගන්න ක්‍රමයක්. ඒ ඔස්සේ තව පින් කරගන්න ක්‍රමයක්. ලොකුට කල්පනා කරා. දැන් මේ මිනිස්යාට තාම එහෙම මුදලක් වියදම් වෙලා මුකුත් මුන්නේ නැහැ. දැන් මෙයා හිතින් හිතුවා දැන් මොකක්ද මම ඊළඟට කරන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු වල පස් ගෑවෙනවනේ. මම අහිංසක කෙනෙක්. මෙයා ඊට පස්සේ කල්පනා කළා එහෙනම් හොඳයි. මම මෙතන වැලි ටිකක් අතුරන්න ඕනේ. එහෙම හිතා මොකද කරේ? මෙයා වැලි ටිකක් එකතු කරගෙන ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේලා සිවුරු පොරවන බිම ඇතුරුවා. දැන් සුදු වැලි අතුරලා තියෙන්නේ බිම. පහුවෙදා දැන් මේ පාසක ඇවිල්ලා එතනින් බලන් හිටියා මොකද දැන් අද තත්ත්වය කියලා. එතකොට පින්වත්නි වෙනදා වගේම ස්වාමීන් වහන්සේලා එතෙන්ට ඇවිල්ලා සිවුරු පොරවන්න. දැන් එදා බලද්දි කලින් ටිකක් ඉර පායලා එතන ටිකක් අවුවසර වැඩි ස්වාමීන් වහන්සේලා සිවුරු පොරවද්දි දැක්කා දහඩියෙන් සිවුරු තෙමිලා. අර අවුවේ. එදත් මේ බ්‍රාහ්මණයට හිතුනේ නෑ අනේ මේ ස්වාමීන් වහන්සේ මොකට මේ අවුවේ ඇවිල්ලා සිවුරු පොරවනවද? කොහෙට හරි වෙන තැනකට යන්න ඉපේ. ඔහොම හිතුන්නේ නෑ. මේ බ්‍රාහ්මණයා කල්පනා කළා ස්වාමීන් වහන්සේලාට මෙතන මණ්ඩපයක් හදලා දුන්නා නම් හරි. එතකොට ස්වාමීන් වහන්සේලාට එතෙන්ට ඇවිල්ලා සිවුරු පොරවගෙන වඩින්න පුළුවන්. එහෙම හිතලා මොකද කරේ මෙයාට පුළුවන් විදියට කණු ටිකක් එතන හිටවලා වහලයක් ගහලා මණ්ඩපයක් හැදුවා. දැන් ඒතර එතෙන්ට අවසර වැටෙන්නේ නැහැ. එතකොට පින්න හිරි එන්නෙත් නැහැ.
ඉතින් මේ උපාසක මහත්තයා දැන් මණ්ඩපේ හදලා දැන් ආය ගෙදර ගියා. ඊට පස්සේ පින්වත්නි දැන් බැලුවා දැන් කොහොමද දැන් ඒ ස්වාමීන් වහන්සේලා ඒකෙන් පහසුවක් ලැබුවද කියලා. ඉතින් ආය දවසක් යද්දි පින්වත්නි හොඳටම තදේට වැස්ස වහිනවා. ඉතින් එදා ස්වාමීන් වහන්සේලාගේ සිවුරු ගොඩාක් තෙමිලා. ඇයි අර පොඩි ඉඩ කඩක් තියෙන ඒ ශාලාවේ ඉඩ මදි. ඉතින් මේ උපාසක මහත්තයා මොකද කළේ? අනේ ස්වාමීන් වහන්සේට හොඳට ඉඩ කඩ තියෙන ශාලාවක් මෙතන හදන්න නැත්තම් කියලා කල්පනා කළා. ඊට පස්සේ මේ උපාසක මහත්තයා මෙයාගේ ධනෙ වියදම් කරලා කට්ටියගේ උපකාරයෙන් මෙයා මෙතන හොඳ ලස්සන ඉඩ කඩ තියෙන ශාලාවක් හැදුවා. ඊට පස්සේ ඒ ශාලාව හෙවිලි කරලා ඊට පස්සේ ආසන පනවලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සංඝයා සමග මේ ශාලාවේ මාගේ දානේ වළඳන්ට වඩින්න කියලා. ඉතින් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ඒ අහිංසක බ්‍රාහ්මණයාගේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ශාලාවට වැඩියා. ඉතින් මේ බ්‍රාහ්මණය බොහොම සතුටින් බොහොම ප්‍රීතියෙන් ඒ ශාලාවේ තමන්ම හදපු ශාලාවේ තමන්ගේ සියතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන්පැන් පූජා කළා. ඉතින් පින්වත්නි දානේ වළඳලා වැඩ ඉන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ උපාසකතුමා වන්දනා කරලා කිව්වා ස්වාමීනි මම මේ ඔක්කොම තනියෙන් ටික ටික හිතලා කරපු දේවල්. කිව්වා ස්වාමීනි මම ඉස්සල දැන් දවස් ගානකට කලින් ටික කාලයකට කලින් මම මෙතෙන්ට වඩිද්දි ස්වාමීන් වහන්සේලා මෙතන සිවුරු පරව හිටියා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා සිවුරු පරවද්දි සිවුරේ පිනිබිඳු තැවෙලා ඒ තනකොළ ගස්වල තිබුණු පින්නේ සිවුරු තෙමෙනවා දැකලා මට දුක හිතුණා. මං හිතන උදුළු ගෑවා. ඊට පස්සේ ඒ පස් තැවෙරනවා දැකලා මම එතන වැලිය ඇතුරුවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා අවුවේ සිවුරු පරවනවා දැකලා මම එතන මණ්ඩපයක් හැදුවා. ඊට පස්සේ මහ වැස්සට ස්වාමීන් වහන්සේලාගේ සිවුරු තෙමෙනවා දැකලා මම එතන මේ ශාලාව හදලා මේ සංඝයා සදානි පූජා කළේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ගොඩාක් සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ කිව්වා ඔහොම තමයි. ওই විදිහට තමයි නුවණැති අය ජීවිතේ පින් කරගන්නේ. ආය අමුතුවෙන් ඇඟිල්ලෙන් එන කියන්න දෙයක් නැහැ. ටික ටික නමුත් කල්පනා කරලා තමන්ගේ ජීවිතේ පින් රැස් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ වෙලාවට ලස්සන ගාථාවක් වදාලා පින්වත්නි. අනුපුබ්බේන මේදාවි තෝකතෝකං කනේ කනේ කම්මාරු රජතස්සේව නිද්දමේ මලමත්ත. භාග්‍යවතුන් වහන්සේ වදාලා නුවණ තියෙන කෙනා ටික ටික නමුත් මොහොතින් මොහොත තමන්ගේ ජීවිතේ කුසල් රැස් කරනවා, පින් රැස් කරනවා. හරියට රන්කරුවෙක් ඒ රත්තරන් පිරිසිදු කරනවා වගේ. දැන් රන්කරුවෙක්ට එකපාර රත්තරන් ටික පිරිසිදු කරන්න බෑ. එයාට කලබල වුණා කියලා බෑ. එතකොට ඒක බොහොම සියුම් වැඩක්. ඒ රත්තරන් වල තියෙන අපද්‍රව්‍ය බැහැර කරලා ඒක පිරිසිදු කරනවා කියන එක බොහොම පරිස්සමට කරන්න ඕන වැඩක්. තමන්ගේ කලබලට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ වගේ කිව්වා. නුවණ තියෙන කෙනා මොහොතින් මොහොත ගත වෙන ජීවිතේ තමන්ගේ ජීවිතේ සැපවත් කරන, සුවපත් කරන පින් රැස් කරනවා කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදිහට ගොඩාක් සතුටින් අනුමෝදන් වුණා භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ ක්‍රියාව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ උපාසක මහතා ඇතුළේ පිරිසට ධර්මයේ දේශනා කළා. බලන්න කොයිතරම් ආශ්චර්යද මේ උපාසක මහත්තයා ටික ටික ධර්මයක් පුරුදු කරන්නේ. දැන් ටික ටික පින්කම කරලා ශාලාවකුත් පූජා කළා. ඉතින් ඒ උපාසක මහත්තයාගේ ධර්මයේ හැසිරීමේ යම් බලාපොරොත්තුවක් තිබුණා. ටික ටික කාලය ගත වෙද්දී ඒ අවස්ථාවත් උදා වුණා. එදා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ගාථාව මේ බ්‍රාහ්මණයන් වලින් කල්පනා කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව නුවණ මෙහෙवला සතර පයින් මිදුණා. සෝතාපන්න වුණා. බලන්න එතකොට තමන්ගේ ජීවිතේ මෙච්චර සාර්ථකත්වයක් ලැබෙයි කියලා සමහර විට ඒ බ්‍රාහ්මණය හිතන්න නැතුව ඇති. එදා අර තනකොළ ටික උදුරු ගන්න දවසේ ඊට පස්සේ අර වැලිය තුරපු දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට තමන්ම ශාලාවක් හදලා ඒ ශාලාවේ දන් වළඳන්ට ලැබෙයි කියලා හිතන්න නැතුව ඇති. හැබැයි තමන් අර මුලින්ම කරපු දවසේ ඒ ආරම්භ කරපු ක්‍රියාව තමයි ටික ටික දියුණු වෙලා මෙච්චර සාර්ථකත්වයක් කරාවේ. අවසානයේ පින්වත්නි මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න ලැබුණා. ඒ නිසා පින්වත්නි නුවණ තියෙන කෙනෙක් කල්පනා කරන විදිය මේ කාරණේක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වත්නි සමහරට කෙනෙකුගේ ජීවිතේ තමන් කැමති තමන්ට හිතේ තරහ ඇති වෙන්නේ නැත්තම්
කියලා තමයි බලාපොරොත්තු. හැබැයි තරහ ඇති වෙන්නේ නැති කියන ලොකු දෙයක්, ලොකු කාරණයක්. මොකද හේතුව තරහ යන කාරණා ඉදිරි අපිට තරහ යනවා. හැබැයි Tamanට පුළුවන් නම් මෙහෙම හිතන්න. මං අද දවසේ මගේ හිතේ තරහ ඇති වුණාට පස්සේ මං කාටවත් මේ තරහ මුල් කරගෙන පහර දෙන්න යන්නේ. ඔන්න Tamanට කරන්න පුළුවන් දෙයක්. Tamanට හිතලා දවස් ඇතුළත Taman ඒ අදහසේ ඉන්නවා. ඊට පස්සේ Taman හිතනවා මෙහෙම. මම අද දවසේ මට තරහ ගියාට මං කාටවත් සැරෙන් වචනයක් කියන්නේ නැහැ. අන්න Tamanට දවස් ඇතුළත කරන්න පුළුවන් දෙයක් තියෙනවා. පොඩි දෙයක්. ඒකට දැන් ලොකු ඉලක්කයක් Tamanට ඇති කරගෙන සමහර ඒ කාරණේ කරන්න බැරි දුකක් නැති වෙන්නේ. හැබැයි මේ විදිහට Taman ඉස්සලා බලනවා අර විදිහට. කේන්ති අරන් අනිත් අයට ගහන්න බයින කෙනෙක් නම් මම කල්පනා කරනවා මම මෙහෙම ඉන්නවාද? මම මගේ හිතේ කේන්තියක් තුනට මම කාටවත් ගහන්න යන්නේ නැහැ. මං මගේ හිතේ කේන්තියක් තුනට මම කාටවත් බයින්න යන්නේ නැහැ. ඊට පස්සේ මම කල්පනා මගේ හිතේ කේන්තියක් තුනට මම කාටවත් දැනෙන්න හරින්නේ. මම මගේ හිතේ කේන්ති ඇති වෙන්න දෙන්නේ නැහැ කියන තැනට එයාට එන්න පුළුවන් දවසක්. ඊළඟට අපි හිතමු කෙනෙක් ඉන්නවා එයාට දැන් ඔන්න පොයිට සිල් ගන්න යා කැමති. හැබැයි මොනවා හරි වෙලා බාධාවල් එනවා. එතකොට එයාට ඉස්සලා කල්පනා කරොත් මම මේ අද දවසේ පන්සිල් සමාදන් වෙලා ඉන්නවා. අපි හිතමු පන්සිල්ම සමාදන් වෙන්න බැහැ කියලා. එයා කල්පනා කරනවා මම අද දවසේ මගේ අතින් සතෙක් මරන්න නොදී ඉන්නවා. මම අද දවසේ සතු මරන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න එයාට ඒ කාරණේ ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ මම එහෙනම් ඒකත් කරන ගමන් මගේ අතින් කිසිම හොරකමක් සිද්ධ වෙන්නේ නැති වෙන්න මම කටයුතු කරනවා. ඊළඟට මම වැරදි කාම සේවනය නොකර ඉන්නවා. ඔය විදිහට ඊට පස්සේ මම මත්පැන් මද්ද්‍රව්‍ය අද දවසේ පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා. ඔය විදිහට දවසට තමන්ගේ ඉලක්කයක් තියෙනවා. ඒක දවසක් ඇතුළත කරන දෙයක්. ඊළඟට පින්වත් මේ විදිහට කරලා තමන්ට පුළුවන් යම් දවසක සිහි කරද්දී එයා ගොඩාක් සීල් රැකපු කෙනෙක්. උත්සාහයෙන් සීල් රැකපු කෙනෙක්. සමහරට එයා කාලයක් යද්දී එයා පංචශීලය තුළ පිහිටි කෙනෙක් බවට පත් වෙනවා. එයා ආර්යකාන් සීලෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි අපි හිතමු ගොඩාක් වියදම් කරලා දානයක් දෙන්න යාට පුළුවන් කමක් නැහැ. හැබැයි යාට පුළුවන්. තමන්ට ගත්ත බත් පිළින් බත් කටක් හරි සතෙක් වෙනුවෙන් දෙන්න. පින්වත්නි ඒකත් දානයක් නේ. ඒ විදිහට තමන්ට පුළුවන් තමන්ගේ දවසේ යම් කිසි ඉලක්කයක් තියන්න මට හම්බෙන ඕන ප්‍රණීත දෙයක් වුණත් මට හම්බෙන කිසියම් ආහාරයකින් තව කෙනෙක් නොදී කන්නේ කියලා පුරවන්නේ තමන්ට පුරුදු වෙන්න. ඒ විදිහේ චූටි දෙයකින් හරි ඒ දාණය පටන් ගත්තොත් ඔහුගේ දාණය දියුණු වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට තමන් හිතන්න දක්ෂ වෙන්න ඕන. ඒ විදිහටමයි ඉවසීම, ඊට පස්සේ කරුණාව, ඊට පස්සේ අන් අයගේ දියුණුව දැකලා සතුටු වීම, මේ වගේ ගුණධර්ම ටික ටික පටන් ගත්තොත් ඒ ටික ටික පටන් ගන්න ගුණධර්මයේ නුවණින් කල්පනා කරන කෙනාගේ ජීවිතේ මොකද වෙන්නේ? ටික ටික දියුණු වෙලා යනවා. අවසානයේ ඔහු මහා පින්වන්තයෙක්, මහා ගුණවන්තයෙක් බවට පත් වෙනවා. ඔහුට තමන් බලාපොරොත්තු නැම්සි ලොකු ඉලක්කයක්, ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කාරණේ කරා තමන් අරන් යන්නේ අර වගේ යම්සි පොඩි ආරම්භයකින්. ඒ නිසා මේ පොඩි ආරම්භයේ නොගෙන ඉන්න තාක් අර ලොකු බලාපොරොත්තුව කරා තමන්ට යන්න හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මේ උදෑසන කාලේ අපි ඔබට සිත පතනවා, ආශිර්වාද කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයේ ජීවිතයට සරණ කරගෙන තමන්ගේ ජීවිතයේ සැපේ සතුට දා කරන උදාරෝ පින්දා ටික ටික නම් ත්‍රස් කරගන්න. සියලු දෙනාටම ශක්ති ධෛර්ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ පින්සිතුවිල්ල සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 80 වන උපන්දිනයේ යෙදෙන ඩී.එච්. ලියනගේ මෑණියන්ට ආශිර්වාද කිරීම පිණිස පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් යමුනා වඩුගේ සහ සංජය වඩුගේ යන දෙදෙනා විසින්. ඉතින් රැස්කල සියලු පින් පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සග්දෙවිඳුන් සතරවරම් දෙව් මහ රජ දරුවන් තුළ සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. 38ක් වූ සෙන්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන්ගේ යහපත දියුණුව කැමති ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැප සම්පතින් වඩාත් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ දායකත්වයේ දරන පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.
දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයෙන් දරු පින්නතුන් නමින් මිය පරලොවගේ ආච්චි අම්මාට සහ සීයා ඇතුළු සියලුම දෙනාට, ඒ වගේම WT අමරසිරි පියාණන්ට, ඒ වගේම WT ජයතුංග සහෝදරයාට, WT චම්පා කුමුදිනී සහෝදරියට සහ බරණිගේ සිරියාවතී නැන්දම්මා යන සියලුම මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ සියලු ඥාතීන්ටත් දායකත්වයෙන් දරු පින්නතුන් නමින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතයේ තනත් සංසාරේ පුරාවටත් මිය පරලොව ගොස් සිටින සියලුම ඥාතීන් හිතවතුන් මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, දුක් පීඩා දුරු වෙත්වා. සංසාර දුකින් අත් මිදීම පිණිසම මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් 80 වන උපන්දිනයේ යෙදෙන ඩී.එච්. ලියනගේ මෑණියන්ට අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ඩී.එච්. ලියනගේ මෑණියන්ට මේ පුණ්‍යානුභාව බලයෙන්, දෙවියන්ගේ දේවානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායු සම්පත් සැලසේවා, කායික පීඩා මානසික පීඩා දුරු වේවා, සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවා. ජීවිතය සුවපත් කරවන සැපවත් කරන උදාාර පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සාසනය සුවසේම ධර්මය අවබෝධ කරන්නට මේ මෑණියන්ට මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අගෝස්තු මාස 12 වන දින උපන්දිනයේ සමරන KPW විස්මි දියණියට අනුමෝදන් වෙත්වා. ඒ වගේම DH ලියනගේ මෑණියන් රැක බලා ගන්නා අනුෂා ශාමලි සහෝදරියගේ පවුලේ සියලු දෙනාටත්, ඒ අනුෂා ශාමලි සහෝදරියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කිසර රිවීන් වඩුගේ සහ කිසජ රිවිතක වඩුගේ යන පුතුන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසෙත්වා, සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා, සියලු යහපත අභිවෘද්ධිය උදා වෙත්වා, සියලු කරදර බාධක දුක් පීඩා දුරු වෙත්වා. ගෞතම බුදු සාසනය සුවසේම පින් දහම් කුසල් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සාසනය ධර්මය අවබෝධ කරන්නට මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී, ලංකා වාසී, ලෝක වාසී ගෞතම බුදු සාසනයේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසෙත්වා, සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. ගෞතම බුදු සාසනයේ සුවසේම ධර්මය අවබෝධ කරන්නට මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. අද දින පින් සිතුවිලි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන පින්වත් යමුනා වඩුගේ සහ සංජය වඩුගේ යන දෙපළටත්, එම පින්තුන්ගේ පවුලේ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම ගෞතම බුදු සාසනයේ සුවසේම ධර්මයේ හැසිරෙමින් පින් දහම් රැස් කරගනිමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.